අද දවසේ අපි කරන්න ලෑස්ති වෙලා ඉන්නේ process management. පුතාලට ඕනේ ප්‍රශ්නයක් මෙතනින් අහන්න පුළුවන්. එතකොට පහුගිය විභාග වල ගොඩාක් මේ process management හරහා මේ ප්‍රශ්න අහලා තිබුණා. අපි ඒ ප්‍රශ්නත් අද ඩිස්කස් කරනවා. මෙන්න මුලින්ම අපි process management කියලා මාතෘකාව ලියා ගන්න පුතේ. ක්‍රියායන කළමනාකරණය සිංහල මීඩියම් අය process management. හරි මේකෙදි මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අපි දැන් මෙතන ඉගෙන ගන්න මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුළ ක්‍රියායන කළමනාකරණ ආකාරය ගවේෂණය කිරීමක් තමයි කරන්නේ. Explore how operating system manage process in computer. එහෙනම් අපි මුලින්ම බලමු පුංචි වීඩියෝ එකක් බලමු. වීඩියෝ එකක් කියන්නේ පොඩි ඇනිමේෂන් එකක් බලමු. එතකොට අයිඩියා එක ගන්න පුළුවන්. මොන මුලින්ම අපි මේ පෙනලා තියෙන්නේ hard disk එක. පේනව නේද? මේ hard disk එක. එතකොට ඔයාලට මේ මම මෙතන තව අලුත් එකක් ගන්න. right මේ hard disk එක secondary memory කියලා තියෙන්නේ. හා. ඒතර ඒකේ තියෙනවා යම්කිසි වැඩසටහනක්. උදාහරණයක් ගත්තොත් මෙන්න මේකේ තියෙනවා MS Word කියලා හිතන්නකෝ. ඒකට කියනවා වැඩසටහනක් නැත්නම් program එකක් කියලා. හරියට මගේ මේ කම්පියුටර් එකේ මේ වෙලාවේ C වල program file වල Adobe වල ඒ කියන්නේ මේකේ ගබඩා කරලා තියෙනවා මේ පරිගණකයේ මෙන්න මේ Adobe versions අපි ගත්තොත් Illustrator ගත්තොත් Photoshop ගත්තොත් මේ විදිහට ගබඩා කරලා තියෙනවා මේ තියෙන්නේ ඔන්න ඕක තමයි වැඩසටහනක් නැත්නම් program එකක් කියලා කියන්නේ. So program is set of instructions. Here you can see instructions ඔන්න මගේ කම්පියුටරේම මම පෙන්නුවා. හරි දැන් ඔයාලට මතකද මගේ කම්පියුටර් කීබෝඩ් එකේ මම මෙන්න මෙහෙම කීස් තුනක් ගහනවා මතකද මම ප්‍රෙස් කරනවා control CTRL control alt alt and delete මේ කීස් තුන භාවිතා කරලා මම ඔයාලා දැකලා තියෙනවද අරගෙන තියෙනවා task manager එක right මේ task manager open කරාම ඔයාලට පේනවා අදාළ applications මේ වෙලාවේ run වෙන ඒ වගේම process පෙන්නනවා බලන්න මේ වෙලාවේ run වෙනවද කියලා Photoshop මේ වෙලාවේ run වෙන වැඩසටහන් ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒකේ තියෙන process ටික තමයි මේ තියෙන්නේ. තේරුණාද? බලන්නකෝ program කීපයයි තියෙන්නේ. process ඊට වඩා ගොඩක් තියෙනවා පේනවා ඔයගලන්ට. process 72ක් තියෙනවා. count කරොත් programs මේ වෙලාවේ මේ ටික විතරයි තියෙන්නේ. එහෙනම් අපි මේකෙදි පුංචි දෙයක් ඉගෙන ගන්නවා. මොකද්ද? අපි ඉගෙන ගන්නවා program එකක් ගත්තහම ඒ program එකේ process ගොඩක් තියෙනවා කියලා දැන් ඔන්න අපි ඉගෙන ගන්නවා process 1, process 2, process 3 ඔන්න අලුත් දෙයක් ඉගෙන ගත්තා මෙතනදී. හරි. ඒ වගේම ඔන්න මම දැන් මේ වෙලාවේ අර පරිගණකයේ ගබඩා කරලා තියෙන ස්ටෝර් කරලා තියෙන Photoshop කියන program එක දැන් මෙන්න කතා කරනවා open කරනවා see I'm going to run the program once you run the program we call it's a process මොකද අපි කියන්නේ process කියනවා එහෙනම් ඔන්න මේ වෙලාවෙන් පස්සේ මගේ task manager එකේ Photoshop කියන යාළුවත් ඉන්නවා එහෙනම් මේ ඔන්න run වෙන්න පටන් ගත්තා කලින් process ගාන 72යි දැන් 75ට වැඩි වුණා. ඒ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන්නේ 73ක් වෙනවා කියලානේ ප්‍රෝග්‍රෑම් එක නෑ ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් ගිහිල්ලා තියෙනවා. මේ 72ක් තිබුණු එක 75 වුණා. ඒ කියන්නේ මෙතන තියෙනවා මගේ Photoshop වලට අදාළ process කීපයක් මෙතන තියෙනවා. දැන් පුතාලට පේන්න ඕනේ ඒක මේ. හරි. දැන් අපි බලමු ඔය කියන දේ animation එකෙන් බලමු right මම මේක board එක clear කරන්න ඔන්න එහෙනම් මේ තමයි අර ගබඩා කරලා තිබුණු Photoshop program එක so program is set of instructions store in a static media here you can see secondary memory now once you run the program here you run the program we call that process one program there can be many process එහෙනම් අපි මේ diagram එක අද ඇඳ ගන්න ඕනේ මේ diagram එක ඇඳලා තමයි අපි විස්තර ලියන්න ඕනේ එහෙනම් process සහ program අතර වෙනස පුතාලා දැන් දන්නවා program කියන්නේ මේ
hard disk එකේ හරි static media එකක ගබඩා කරලා තියෙන උපදෙස් ටිකක් instructions which is not running මේ ධාවනය වෙනේව නෙවෙයි but process කියන්නේ මොකද්ද program in execution run කරන වෙලාවේ ධාවනය කරන වෙලාවේ වැඩසටහනක් ක්‍රියායනයක් ලෙස හඳුන්වනවා එහෙනම් අපේ නෝට් එකත් මේ වගේ රූප සටහනකින් ලියවෙන්න ඕන right එහෙනම් මම යනවා මගේ මෙන්න මේ තමයි අපේ නෝට් එක ලියා ගන්න ඕනේ කොටස් ටික program is a static set of instructions එතකොට මෙතන කියන්න ඕනේ වැඩසටහනක් කියනෝ කුමක්ද කියන එක එන වැඩසටහනක් කියනෝ නැත්නම් ක්‍රම ලේඛනයක් කියනෝ ධාවනය නොවන උපදේශ මාලාවක් කියන එක තමයි කියවෙන්න ඕනේ හොඳයි එහෙනම් මොකද්ද මේ process කියන්නේ a program in execution ඒ කියන්නේ running program is a process එතකොට මේ එක විදිහකට කියනවා running program execution program ක්‍රියායනයක් කියනෝ මොකද්ද ක්‍රියායනයක් කියනෝ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ක්‍රම ලේඛනය ඒ කියන්නේ ක්‍රියායනයක් කියන ක්‍රම ලේඛනයක් නෙමෙයි ක්‍රම ලේඛන ධාවනීය අවස්ථාවේදී කියන්නේ ක්‍රම ලේඛනෙට බොහෝ ක්‍රියායන තිබේ right එහෙනම් English medium අයට process කියන්නේ මොකද්ද running program නැත්නම් basically program in execution process is not a program a program may have many process අපි ඒක ඔප්පු කරලා දැක්කා මෙතන Photoshop open කරාම එක program එකයි ඔයාලා දැක්කා process ගොඩක් තියෙනවා දැන් අපි මේ slide එක මෙහෙමම ලියන්නේ නැහැ slides ටික මම දෙනවනේ ඔයගොල්ලන්ට මම note එක ලියන විදිහ දැන් පෙන්නන්න හදන්නේ ඔන්න පුතාලා note එක ලියන විදිහ දැන් බලා ගන්න මේ වෙනකොට අපේ කලින් notes ලියපු පුතාලට පුළුවන් note upload කරන්න පින්තූර scan කරලා හරි ඒ විදිහට upload කරන්න පුළුවන් පුතා අප්ලෝඩ් කරාම මට කියන්න මම අනික් අයට එතකන් නෝට් එක ලියන හැටි කියලා දෙන්න හදනවා. මෙන්න මම නෝට් එක ලියනවා මගේ පුතාට පුළුවන් මාත් එක්ක නෝට් එක ලියන්නවට පුළුවන් මෙන්න මෙහෙම hard disk එක ඇඳ ගමු අපි ලස්සනට. සාමාන්‍යයෙන් අපි මෙහෙම අඳින්නේ. Right, this is my hard disk. Then again this is my random access memory කියන්නේ primary memory මේ තමයි මගේ central processing unit here you can have control unit arithmetic logical unit registers cache memory RAM එතන අපි මේ මෙන්න මේ ටික ඔක්කොම තමයි ඔය volatile memory ගැන කතා කරන්නේ. දැන් මෙතෙන්ට නිකන් කොහොම run වෙන්න ඕනේ. right. මම මේකට primary method RAM කියන්නම්කෝ RAM. right. ඔන්න දැන් මම පාට ගන්නවා. මම ගන්නවා කොළ පාට. මම එතන program එක පෙන්නනවා. මේ තියෙන්නේ program එක. right. මේ තියෙන්නේ program එක. මම process පෙන්නනවා. process මම වෙන පාටකින් පෙන්නන්න. මෙන්න process. එකකට වඩා වැඩියෙන් තියෙනවා කියලා පේනවා. එහෙනම් program එකක් run වෙන වෙලාවේදී program එකක් run වෙනකොට මේ program එක run වෙනකොට RAM memory එකට එනවා කියලා දානවා secondary memory එකේ ඉඳන් primary memory එකට එනවා. අන්න මේකට තමයි අපි මොකද්ද කියන්නේ process කියන්නේ. ඔන්න දැන් මේ diagram එක තුලයි ලියාගන්නේ note එක. එහෙනම් ඔන්න මම ලියනකොට පුතාලත් ඒ විදිහටම ලියන්න සිංහල medium වලට මම note එක කියවනවා. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන්. right. එහෙනම් මුලින්ම මෙන්න මෙහෙම ලියන්න අපිට පුළුවන් මුලින්ම process මේකට ලියන්න process මෙතන ලියන්න program right එතකොට program process දැන් program ගැන ලියන්නයි ඕනේ මට
program කියන්නේ මොකක්ද? ලියා ගන්න. Program is මාත් එක්කම ලියන්න. Program is static set of instructions. Instructions. You can say which is stored in a static media කියලා කියන්න පුළුවන්. Right? So that is all about what? Program. So what about process? Process කියන්නේ process is program in execution. Or else you can say running program. Running program is a process. Yes, running program is a process. Then put a asterisk, තරු දෙකක් තුනක් දාන්න, දාලා ලියන්න. There can be many processes in a program. There can be many processes. Many processes in a program. Right. එතකොට මෙහෙම ලියුවහම හරි. සිංහල මීඩියම් එකකට මම උදව් කරන්නම්. එතකොට මේ තමයි process 1. So you can label. Here you have P1, P2, P2. ඔය වගේ ලියන්න පුළුවන්. P3, P4. මේ තමයි process ටික. එතකොට අපි ඉගෙන ගත්ත එක ප්‍රෝග්‍රෑම් එකක process ගොඩක් තියෙනවා. ප්‍රෝග්‍රෑම් කියන්නේ දුවන්නේ නැති උපදෙස් ටිකක්. right. අපි සිංහල මීඩියම් එකකට ලියගමු. දැන් මෙහෙමයි තමයි note එක හැදෙන්න ඕනේ. Again you can label those things. Control unit, arithmetic logical unit, and here you have register. Then here you have cache. දැන් අදහසක් තියෙනවා දුවන වැඩසටහන. දැන් මේක රන් වෙලා මෙතන විතරක් නෙමෙයි මේ තැන්වල ඉන්න පුළුවන් රන් වෙලා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ඒ ප්‍රෝග්‍රෑම් එක Word ගන්න ඔයගොල්ලෝ දන්නවා Word processing software එක MS Word ඒකේ table කියන්නේ එක process එකක්. mail merge කියන්නේ තව process එකක්. ඉතින් අනාගතේදී අපි තව ටිකකින් ඉගෙන ගන්නවා මම කියලා දුන්නා මේක. මේ process තව කඩනවා කොටස් වලට. ඒවට කියනවා මේක තව කොටස් වලට කරන ඒවට කියනවා threads කියලා. එක process එකක threads ගොඩක් ඉන්න පුළුවන්. දැන් program කීපයක් අපිට මේ විදිහට මේකට load කරන්න පුළුවන්. මෙතන ඉඩ මදි වුණාට එක process එකයි සමහරක් විට මෙතෙන්ට අරන් යන්නේ. එතකොට මේ අනුව බලද්දී අපි ගත්තොත් අපි පාට ගමුකෝ. අපි ගමු මේ පාට. අපි ගමු මයිගාව program එකක් තියෙනවා. රතු පාට program එකක්. අපි රතු පාට විතර තියෙනවනේ. අපි නිල් පාට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේ නිල් පාට ප්‍රෝග්‍රෑම් එකේ process තියෙනවා මෙන්න මේවා. එකක් මෙතෙන්ටම ගිහිල්ලා. තව තියෙනවා මගේ ගාව තියෙනවා කහ පාට ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකේ process උත් තියෙනවා. දැන් මොකක්ද හිතෙන්නේ? එකවර ප්‍රෝග්‍රෑම්ස් ගණනාවකට ධාවනය වෙන්න පුළුවන්. right? ඒතර හේතුව තමයි දැන් මේකේ threads වලටත් කැඩෙනවනේ. ඒකට තවත් හොඳයි. තේරුණා නේද? right. එහෙනම් මේ විදිහට note එක ලියා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු අපේ කොහොමද පන්තියේ දරුවෝ note එක ලියුවේ කියලා බලමු. right? දැන් මේ අදහස ගන්න පුළුවන්. දැන් අපි මදි හරිය මෙතනින් ගන්නවා. හරි දැන් මම ඔක්කොම ලියුවේ නෑ නේද පුතේ? මේ තව තියෙනවනේ. You can write within bracket instance of program running on computer. කියන්නේ මේකම තමයි. නේ?
instance of a program running on computer. You can write that as well, right? Then again you can write there can be many process in a program එක නම් අපි තරු දෙකක් දාලා ලියුවා නේද? Basically programming execution process is the fun. Here you can write this as well. Process is the fundamental concept in modern operating system. ක්‍රියායනයක් යනු නවීන මෙහෙයුම් පද්ධතියේ මූලික සංකල්පය වේ. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ලේඛනයක් මූලිකවම ක්‍රියායනයක් ලෙස හඳුන්වයි. එහෙනම් වැඩසටහනක් කියන්නේ මොකද? ධාවනය නොවන උපදෙස්. ධාවනය වෙන්නේ නැති උපදෙස්. ගතිකව ගබඩා කරලා තියෙන. ස්ථිතිකව ගබඩා කරලා තියෙන ස්ටැටික් නේ. ස්ථිතිකව ගබඩා කරලා තියෙනවා නම් අපි ඒවට තමයි මේ උපදෙස් මේ වැඩසටහනක් නැත්නම් ක්‍රම ලේඛනයක් කියලා කියන්නේ. හරි. එතකොට අපි බලමු අපේ දරුවෝ ලියලා තියෙන අප්ලෝඩ් කළා නම් අපි බලමු. Here you can see. හොඳයි ඔන්න අපි බලමු ගොඩාක් නෝට් හරි පිළිවෙලයි මට ඕනේ මෙහෙම නෝට්ස් ලියන්න. එතකොට මේ පාට වෙනස් කරලා තියෙනවානේ හරි ලස්සනයි. program static set of instruction. see program මෙතන hard disk එකත් ලියන්න රවිෂ්ක පුතා. ඊට process මේ බලන්න හරි ලස්සනට පැහැදිලිව ලියලා මේ 2014 ප්‍රශ්නෙට උත්තරෙත් ලස්සනට ලියලා තියෙනවා. ඒ වගේම මේකත් ලියලා නේ ඒක ලියන්න අනිත් දරුවොත් මොකද process threads වලට කැඩෙනවා මං කිව්වා නේද? ඒ කියන්නේ මොකද? instance of process you can say threads. ඒ කියන්නේ එක process එකක threads ගොඩක් තියෙනවා. එකක් ලියන්න පොට කියලා කියනවා. පොට. ඒකත් මෙතනම ලියන්න මම හිතනවා හරි සාර්ථකයි එහෙම ලියාගත්තොත් කියලා. හොඳයි. එහෙනම් අපි මේ පුතා කරා වගේම 2013 ප්‍රශ්නයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. What is the relationship between program and a process in an operating system? මම ඒකෙම මේ දැන් මේ මොහොතකට කලින් ඒකෙම print screen එකක් ගත්තා. මොකද මේ original වචනත් එක්ක පෙන්නන මේ ෆොටෝ එක ගත්තේ ඇත්තටම මේ ප්‍රශ්න පත්‍රයෙන්ම තමයි. සිංහල මාධ්‍ය දරුවෝ වැඩසටහනක් සහ ක්‍රියායනයක් අතර ඇති සම්බන්ධය මොකක්ද? මෙහෙයුම් පද්ධතියක ලියාගන්න. මෙහෙයුම් පද්ධතියක වැඩසටහනක් සහ ක්‍රියායනයක් අතර ඇති සම්බන්ධය කුමක්ද? හරි. දැන් මෙතන ඉන්න දරුවෙකුට උත්තර කියන්න පුළුවන් නම් අත උස්සන්න බලන්න. දැන් මම මේ කරපු පාඩම ඇනිමේෂන් කරලා ඒ පෙන්නපු දේවල් තේරුණා නම් ඔයාලට මම මෙතන පෙන්නුවා. මේක රන් වෙනකොට මේ බලන්න රන් වෙනකොට process memory එකට පනින වෙලාවේ අන්න එතකොට තමයි නම මාරු වෙන්නේ process කියලා. දැන් ඔන්න උත්තරේ දෙන්න බලන්න මගේ පුතාලට පුළුවන් නේද උත්තරේ දෙන්න? කාටද පුළුවන් උත්තරේ දෙන්න? කියන ඔයාලගෙම කවුරු එක්කෙනෙක් උත්තරේ දෙන්න බලන්න. දිනුරි කියන්න පුළුවන්ද? හිමත් yes ධාවනය වන වැඩසටහනක් ක්‍රියායනයක් වන අතර ක්‍රම ලේඛනයට ක්‍රියායන කිහිපයක් තිබිය හැක. very good. හරියටම හරි. එහෙනම් මෙන්න පිළිතුර process is a program in execution. සිංහල medium ලියා ගන්න. ක්‍රියායන ලියා ගන්න වැඩසටහනක් ධාවනය වන අවස්ථාව ක්‍රියායනයක් ලෙස හඳුන්වයි දුව කිව්වේ විදිහටම. ඒ වගේම program can have multiple process. එහෙනම් එක වැඩසටහනක ක්‍රියායනයන් ගණනාවක් තිබිය හැක. ඒක මම මෙතනින් ඔයාලට පෙන්නුවා. task manager press කරාම task manager ට අපි ගියාම ඒ කියන්නේ control delete ගාලා බලනවා අපිට 75ක් ආවා process. අපි එක වැඩසටහනක් ඉවත් කරෝතින් මේ වෙලාවේ බලන්න මොකද වෙන්නේ කියලා මම මෙතන වැඩසටහන් ගණනාවක් අයින් කරනවා. එතකොට ඔයාලට පේනවා වැඩසටහන් දෙකක් අයින් වෙනවා. එතකොට ක්‍රියායන කොහොමද අඩු වුනේ කියලා පුතාලට පේනවා.
ඒතර මම හරි කැමති මේ විදිහ විෂයක් ඇත්තටම නිකම්ම කරනවට වඩා පරිගණකයේ ඇතුලේ තියෙන මේ දේවල් බලලා ප්‍රැක්ටිකල් එකක් දැන් මේක ප්‍රැක්ටිකල් එකක් ඇත්තටම දැන් ඔයාලා ඇස් එකට දැක්කා මේ ප්‍රෝග්‍රෑම් එකක් ඉවත් වෙනකොට process වැඩි ප්‍රමාණයක් ඕෆ් වුණා. අයින් වුණා. එතකොට ඔන්න ඔය විදිහට ඉගෙන ගත්තොත් අපි කියන දේවල් පැහැදිලි නැත්නම් මේවා අපිට පේන්නේ නැති දේවල් නිසා තමයි මෙවැනි ඇනිමේෂන් පාවිච්චි කරලා උගන්වන්නේ ඔයගොල්ලන්ට. එහෙනම් මේකට උත්තරය දෙන්න. නේද 2014 ප්‍රශ්න තමයි රවිෂ්ක මුලින් කරලා තිබුණේ. අපි ඊට පස්සේ කරන්නේ ඒක කමක් නැහැ. පුතාලා මේ ප්‍රශ්න දෙක කරන්න ඕනේ මේක අඳුනා ගන්න. මේ ඉගෙනගත්ත විෂය කරුණු තවත් තහවුරු වෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න. Consider the following statement regarding operating system. Process is another name for program. Do you agree with the statement? Yes, no. Give a reason. ඔන්න පුතේ ප්‍රශ්නේ ඊළඟට අහනවා. මේ ප්‍රශ්නේ සිංහල මීඩියම් දරුවෝ අහගන්න. ක්‍රියායනයක් කියන්නේ වැඩසටහනකට කියන තවත් නමක් clue. ඒක ඔයගොල්ලෝ මොකද කියන්නේ? Agree ද නෑ නේද? No මම දන්නවා ඔයගොල්ලන් no right එහෙනම් එක ලකුණෙන් සමහර දරුවෝ මේක එක පාටම උත්තරේ දැකපු ගමන්ම මේ වෙලාවේදී ගොඩක් ළමයි මේක ලියන්නේ නැතුව කෙලින්ම ප්‍රශ්නෙට ගියා. ඒ කියන්නේ යාට මතක මොකද අර වාක්‍ය මං කියාවේ මොකද මං කියපු වාක්‍ය program process is running program. ඕක ලියනවා මෙතනට අන්දාලා. අර මෙතන මුලින් අහන කෑල්ල අමතක වෙනවා. ඒක සාමාන්‍ය අර ප්‍රශ්න හුරු වෙලා නොතිබුණු අයට Q&A නොකරපු දරුවන්ට ප්‍රශ්න නිතර උත්තර නොදුන්නු දරුවන්ට මේ වගේ ඒවා ගිලිහෙන්න පුළුවන්. You have to be careful when they ask do you agree yes or no. First you have to give answer for this. Yes. Right? එහෙමද කියන්නේ නෑ නේ. No නේ කියන්නේ no. Yes ද කියන්නේ නෑ නේද? එහෙනම් answer එක මොකද වෙන්නේ? No. It is not another name for program. Give a reason. එහෙනම් ඔයාලට දැන් උත්තරේ කියන්න පුළුවන්. මොකද උත්තරේ වෙන්නේ no කිව්වොත් ලකුණ ඊළඟට process is a program in execution. Right? ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් තවදුරටත් there can be many process in a single program. එතකොට එහෙමනම් එකම නම කියන්න බෑනේ. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. It's not just alternative name for the program කියන එක අර ඔයාලා ඒ ප්‍රශ්නේ අහන හින්දා අර ඒක reason out කරන්න ඕනේ. කියන්නේ ඔයා කියන්න ඕනේ process කියන්නේ ධාවනය වෙන අවස්ථාව. process කියන්නේ ඒ නම නෙවෙයි. අන්න එහෙම ඔයා කියන්න ඕනේ. එතකොට කිසියම් දරුවෙක් එක no කියන එක imply වෙලා තියෙනවා. හැංගෙනවා නම් අර මේ ලකුණ අහිමි කරන්නේ නැහැ. මුළු ලකුණු ප්‍රමාණය 3ම ලැබෙනවා. හැබැයි මේ දරුවා මෙතනදී no කියන එක පැහැදිලිව කියලා නැතුව මේක තුල no කියන එක හැගෙනවා නම් අර ලකුණ දෙන්න පුළුවන්. ඒ අවුරුද්දේ එහෙම දුන්නා. නමුත් ඔයාලා මේ වගේ ප්‍රශ්න අහුවහම ඉතාම පරිස්සම් වෙලා අහන ප්‍රශ්නේ මෙන්න මේක මුලින් මම කියන්නේ ඔයගොල්ලන් ප්‍රශ්න පත්‍රයේ කියවනකොට පැනින් යටින් ඉදි ඇඳ යන්න. ඒක කමක් නැහැ. එකක්වත් මිස් කරගන්න එපා. Do you agree with the statement? මේක ගහන්න. මේක yes no කියලා යන්න උත්තරේ. ඊට පස්සේ තමයි උත්තරේ දෙන්න ඕනේ. ඔන්න ඔහොමයි ලකුණු ලබා ගන්නේ. හා එහෙනම් ඔන්න අපි ඊළඟට මෙන්න මේ විදිහට පුංචි වගුවක් දානවා. මෙතනින් ඔයාට ඔය දෙන්නගේ වෙනස්කම් අඳුන ගන්න පුළුවන්. කවුරුද දෙන්න? Program and process. Program is set of instructions. Process when a program is executed or running program. Right. Here, nature, passive, active. Here, lifespan, longer, limited. Process එක ටක් ගාලා ඉවර වෙනවා. run කරන වෙලාව විතරනේ. Right. ඒතර ඔයාට මෙන්න මේ දේවල් මතක තියාගන්න පුළුවන්. Right. ඒ වගේම required resources මොනවද? program, disk එකක් තියෙන්න ඕනේ, files තියෙන්න ඕනේ නේද? මේවා තමයි එයාට අවශ්‍ය වෙන්නේ disk space එකක් මේව තියාගන්න. හැබැයි process ඕනේ වෙන්නේ මොනවද? එයාට CPU time ඒ වගේම memory addresses, disk input output ඔක්කොම ඕනේ වෙනවා process එකක් active කරලා තියාගන්න වෙලාව. මොකද ඒක active වෙනකොට තමයි මේ program එකක් active වෙන වෙලාව තමයි මේ කියන්නේ. එතකොට ඒකට
CPU time ඕනේ memory space ඕනේ ටක් ගාලා allocate කරගන්න ඒ වගේ IO ඒ වගේ දේවල් ගොඩක් ඕනේ memory addressing ඒ දේවල් ඕනේ හොඳයි එහෙනම් ඊළඟ මාතෘකාව දාගන්න type of process ක්‍රියායන ප්‍රරූප කියලා දාගන්න IO bound process processor bound process ලියාගන්න IO bound processors ඒ වගේම processor bound processor right English medium අය දාගන්න IO bound processors that spend more of the time during IO than doing computation. ඒ කියන්නේ එයා වැඩියෙන් බලන්නේ මොකක්ද ගැනද? IO operations ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. එතකොට IO bound means its rate which process progress is limited by the speed of the IO subsystems. IO මත input output මත තමයි එයාගේ වේගය තීරණය වෙන්නේ. So it depends on the IO subsystem. Right? A program in IO bound will be fast if IO system was fast. Okay, අපි ඒකට උදාහරණයකට එමු මේක අපේ අර net මිදුව කියපු උදාහරණයක් ඒක හරි ලස්සන උදාහරණයක් හින්දා මම ඒක පාවිච්චි කරනවා. ඔන්න පුතේ අපි කියමු restaurant එකක් ගන්නකෝ right ඒ restaurant එකේ ඉන්නවා chef කෙනෙක් ඉන්නවා right මේ ඉන්නේ chef right එතන මේ chef කෑම හදලා ඔයාට ගෙනත් දෙනවනේ ඔයාලා ඉන්නවා මෙතන counter right ඊළඟට මේ IO bound කියලා කියන්නේ ඒක depend වෙන්නේ input output අපි දොරක් ගැන කතා කරොත් input output එයා මෙතන එන දොර අනුව තමයි වේගය තීරණය වෙන්නේ දැන් අපි ගත්තොත් එයා පොඩි දොරකින් මේ කෑම අරගෙන යනවා නම් මේක වේගවත්ද නෑ නේද එතකොට මෙතන ඉන්න මිනිස්සුන්ට අපි කියමු මෙතන ඉන්නවා මේ ටේබල් එකේ කීප දෙනෙක් ඉන්නවා මෙයා සර්ව් කරන්න එන්නේ ඉතින් මේ ඉන්න කට්ටියට ගොඩක් ඉක්මනට කෑම දෙන එක තීරණය වෙනවා නම් මේ දොර මත දොර ගොඩක් ලොකුයි නම් මෙයා ඉක්මනට මෙයාට මෙහෙම බාණ්ඩ මේ නැත්නම් කෑම මෙතෙන්ට සර්ව් කරන්න පුළුවන් යාට තවත් process bound කියන්නේ මේ chef ගේ යන වේගය අනුව තේරුණාද විතර මේ chef ගොඩක් හයියෙන් නැත්නම් අපි කියෝ chefලා කීප දෙනෙක් ඉඳලා මෙතන උයනවා නම් මෙතන ඒ මත තමයි රඳා පවතින්නේ වේගය. එහෙනම් මෙතන වේගවත් වෙන්නේ processor bound එකේදී නම් process එක මත ක්‍රියායනයේ වේගවත් මත. IO bound එකේදී වෙන්නේ වැඩි time එකක් input output වලට හින්දා input output වේගවත් නම් මේ වැඩේ වේගෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ if a program එක IO bound නම් so if it could
go fast if IO subsystem was fast, right? එතකොට පුතාලට CPU bound නම් අර කලින් කිව්වා වගේම CPU bound means its rate which process progress is limited by the speed of the CPU. අර chef ගේ වේගය මත කියලා අපි කතා කරේ අන්න ඒක මත තමයි රඳා පවතින්නේ. එහෙනම් CPU bound process කියන්නේ මොකක්ද? CPU එක මත රඳා පවතින process, right? එතකොට if a CPU bound process program එකක් හම්බ වුණොත් if CPU were fast, the program can execute fast. You can write this. සිංහල medium එකක් තියෙනවා. අපි මේක columns දෙකකින් යන්තුලේ මේක note එක ලියනකොට එහෙම කරන්න හරි. I will මම සිංහල medium එකට මම note එක CPU bound එකේ මේකත් ඉංග්‍රීසි මීඩියම් එකේ දාගන්නකො මම සිංහල මීඩියම් එකට දැන් පාඩමේ උනාට පස්සේ note එක මම පෙන්නනවා right මම ඒක දානවා right මේකත් ලියා ගන්න process spend more of the time using processor, very long CPU burst. You can say compilers, simulators, scientific applications using CPU bound process. Word processing වල එහෙම බලන්න input කරනවා ඒවා පේනවා screen එකේ එතකොට ඒක මොකද්ද IO bound ඒවා right එතකොට process spend more time using input output very short CPU burst. Example word processing database applications දෙකකට බෙදලා ලියා ගන්න. මම ඒකේ පින්තූරයක් පෙන්නන්නම් ඔයාලට අදහසක් ගන්න. here long මේකත් අර note එකේම දෙකට බෙදලා එහෙම දාගත්තොත් හොඳයි. Here A, this is CPU, this is first one A is CPU bound process. බලන්න මේ CPU මෙතන long CPU burst. Here මේ long CPU burst නෙමෙයි මෙතන short. එතකොට මේ අනික් වෙලාවල් වල තමයි IO times එන්නේ. මම ඔයාලට පාට කරලා පෙන්නනවා එක. මෙන්න මේක input output පොඩි වෙලාවක්. මේ බලන්නකො හරි පොඩි වෙලාවක් CPU එකත් එක්ක වැඩ කරන්නේ. හැබැයි වැඩි වෙලාවක් input output වලට යනවා. පේනව නේද යන හැටි? right බලන්න ගොඩක් වෙලා මෙතන එතන මේවා scientific application වලට simulator දෙන්නල් දෙයා යන්න ඕනේනේ. එහෙනම් processor තමයි ඉක්මනට වැඩ කරන්න ඕනේ. right මේ රූප සටහනත් ඔයාලා ඇඳ ගන්න. මේ රූප සටහන හොඳ පුතාලා වගේ ඇඳ ගන්න. මම ඔයාලට පේනව නේද දැන් ස්ක්‍රීන් එක පේනවද පුතේ? ස්ක්‍රීන් එක පේනවද ඔයගලන්ට? ඔව් ටීචර්. very good හරි. මම අර සිංහල මීඩියම් වලට දෙන්නම් මේ නෝට් එක. පුතාලා ලියා ගන්න එතකන්. හරි. පුතාලට ලියන්න පුළුවන් මෙහෙම සිංහල මීඩියම් වලට CPU bound කියන එක ගාව දාගන්න.
ක්‍රියායනය වැඩි කාලයක් ගත කරන්නේ සැකසීම අනුවය. ඒ කියන්නේ කිසියම් ක්‍රියායනයක් සකසන එක තමයි වැඩි කරන්නේ. ෂෙෆ් උයන එක ගැන කතා කරලා ඒ විදිහට. උදාහරණයක් පුතාලට සිමියුලේටර් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. මම සිමියුලේටර් වීඩියෝ එකකුත් පෙන්නන්නම්. සිමියුලේටර් එකක් කියන්නේ පුතේ දැන් උදාහරණයක් පයිලට් කෙනෙකුට ට්‍රේන් කරන්න ඕනේ වුණාම අපිට බෑ යාව අහසට අරගෙන ගිහිල්ලා ප්ලේන් එකේ උගන්වන්න. අපි පොළවේ හදනවා ප්ලේන් කියන්නේ කුඩ යනවා වගේ එයාට ඒ ෆීලිං එක දෙන්න අපි ඒ එන්වයරන්මන්ට් එක නිර්මාණය කරනවා. එතකොට එයාට පුළුවන් තීරණය කරන්න මොකද්ද මම දැන් කරන්න ඕනේ. එතකොට ඒක පොළවේදීමයි ඒ තත්ත්ව හරිය නිකන් කම්පියුටර් ගේම් එකක් වගේ. එතකොට එයාට අහස යනවා දැනෙනවා. එතකොට එයාට මේ තව ප්ලේන්ස් පේන්න පුළුවන්. සමහරට එයා ඉමින් කොහොමද ප්ලේන් එක නිවැරදි විදිහට හසුරවන්නේ උඩට ගන්නේ ආයි පොඩ්ඩක් පල්ලෙහාට ගන්නේ ඒ වගේම කෝණ කොහොමද භාවිතා කරන්නේ ඇන්ගල් එක අන්නේ දේවල් කරන්න පුළුවන්. ඒ තමයි සිමියුලේටර් එකක් කියන්නේ. සයන්ටිෆික් ඇප්ලිකේෂන්ස් වල then and there operations හරි ඉක්මනට process ඕනේ වෙනවා. ඒකයි මේ. හැබැයි IO ඒ කියන්නේ input output මත රඳා පවතින process. කිසියම් ක්‍රියායනයක් රඳා පවතින්නේ ආදාන ප්‍රතිදාන මත. එහෙම අයට CPU එකේ වැඩි කාලයක් අවශ්‍ය වන්නේ නැහැ. right? ඒවා උදාහරණ විදිහට word processing database applications ගන්න පුළුවන්. Excel ඒවා ගන්න පුළුවන්. මොකද ගොඩක් අපි input output කරන time එක ගොඩක් ගන්න. අර දොර කියලා වගේ හිතන්නකෝ. right. ඊළඟට මාතෘකාව ලියන්න පුතේ process requirement ක්‍රියායන අවශ්‍යතා. ඕක අපිට ලියන්න පුළුවන් රවුමක් ඇතුලේ අර අපි මෙමරි අපි මෙහෙම අඳින්නේ මතක ඇති නේද මේ මයින්ඩ් මැප් අඳින්නේ ඒ විදිහට ඔයාලට මෙහෙම requirements කියලා දාලා වටේට මෙහෙම කරලා requirements ලියන්න පුළුවන්. ඒතර ඕවෙන් තමයි අපිට ලේසි වෙන්නේ මතක තියාගන්න. මෙහෙම දාන්න පුළුවන්. right? note එක හරි ලස්සනට හදාගන්න දැක්කහම මතක හිටින්න. එතකොට ඔයාලට වෙන වෙනම කරදර වෙන්න ඕනේ. ID ඒ කියන්නේ හැඳුනුම් අංකයක් තියෙන්න ඕනේ process ID එක. ඒ වගේම executable code එකක්. විධානීය කේතයක්. data needed for execution ක්‍රියාත්මක වීමට අවශ්‍ය දත්ත ඕනේ අපිට නේද? මොනවා හරි ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙන්න ඒවත් ඕනේනේ. right. ඒ වගේම execution context සන්දර්භ ක්‍රියාත්මක වීම සන්දර්භය කියන්නේ ප්‍රමුඛතාවය දෙන්නේ කාටද? මොනවාද ඉන්පුට් මොනවාද අවුට්පුට් සඳහා නැවත ඉන්නවද නැද්ද? ඒව තමයි execution context කියලා කියන්නේ. ඒතර අපි කිසියම් ක්‍රියාවක් කරනකොට උදාහරණයක් දැන් ඔයා විභාගය කරනකොට මොනවාද ඔයාට ඕනේ හැඳුනුම් අංකයක් ඕනේ හරි. ඒ වගේම ඔයාට අදාළ ප්‍රශ්න පත්‍රය ඕනේ right. ඒවට අදාළ දත්ත කියන්නේ අපිට ලියන්න කොළ පෑන් මේවා ඕනේ. ඒ වගේ තමයි. ඒ වගේම ක්‍රියාත්මක වීමේ සන්දර්භය කියන්නේ මුලින් ඔයාට වෙලාව දෙනවා මේ වෙලාවෙදි පටන් ගන්න. සමහරට ඔයා ප්‍රමුඛතාවය දෙනවා සමහරට මෙහෙම. ප්‍රශ්න පත්‍රයේ කියෝ ඉන්නවා ඔයා. දැන් ඔන්න ඔයා ප්‍රශ්න පත්‍රයේ කියෝ ලියවීම තමයි ප්‍රමුඛ කරගෙන යන්නේ. හැබැයි පුතේ කොලයක් ඉවර වුණොත් මොකද කරන්නේ? ප්‍රමුඛතාවය මොකද? පටස් ගාලා ඔළුව උස්සනවා, ටක්ටක් ගාලා මේසෙට ගහනවා. මොකක්ද ඉල්ලන්නේ? කොලේ ඉල්ලන. එහෙනම් ප්‍රමුඛතාවය වෙනස් කරනවා. ප්‍රශ්න පත්‍රය ලියන එක පසක තියා. You asking a paper නේ? You asking a piece of paper to write the answer. එහෙනම් ලියනවා කියලා ලියලියා ඉඳලා හරියන්නේ නැහැ. කොලේ ඉවර වුණාම ටක් ගාලා ප්‍රමුඛතාවය මාරු වෙනවා. ඊට පස්සේ නැවතී සිටිනවා සමහරට කොලේ එනකම් බලාගෙන ඉන්න පුළුවන්. කොලේ නෑනේ කියලා බලාගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා. right? සමහරක් විට ඔයාගේ පෑන ඉවරුනොත් ඔයා පෑන ගන්න ඔළුව උස්සලා පෑන මාරු කරනවා නේ. සමහරට වෙන පාටක් කළු පාට මාරු කරන්න ඕනොත් ඔයා ඒක කරනවා. පැන්සලක් ගන්න ඕන, ඉරක් ගහන්න ඕන, අඩිරුල ගන්න ඕනොත් ඔයා මාරු කරනවා. අන්න ඒ වගේම තමයි මේ වැඩේත් වෙන්නේ. ඒ වගේම වැඩේ නතර කරනවා පැය දෙක ඉවර වුණාම. පැය තුන ඉවර වුණාම. right? ඔය විදිහටම අපිට process වල අවශ්‍යතාව තියෙනවා.
එහෙනම් මේ ටික ලස්සනට ලියා ගන්න හොඳ පුතාලා වගේ. මතකෙන් කියන ID executable code data need to execution context, that is priorities, wait for IO or not, right? Those are execution context. Okay. Process creation. Reason for process creation. ඒකත් අර විදිහට දාගන්න ලස්සනට ලේසි වෙන්න. ක්‍රියායනයක් නිර්මාණය. ක්‍රියායනයක් පටන් ගන්නේ ඇයි? ඔන්න මම ක්‍රියායනයක් පටන් ගන්නවා. PowerPoint. Oh, sorry, Photoshop. ඒ කියන්නේ මොකද්ද? පරිශීලකයා විසින් වැඩසටහනක් ආරම්භ කිරීම new batch job. Sorry, user creation කියලා දාන්න. Because it is user creation. New batch user start a program. පරිශීලකයා විසින් වැඩසටහනක් ආරම්භ කිරීම. New batch මම කියන්නම්. batch processing වලදී අලුත් batch එකක් අලුත් job එකක් ආවහම නම කාණ්ඩ සැකසුමකදී new job එකක් ආවහම වෙන්න පුළුවන්. ඒ වගේම operating system creates a process to provide service. සමහරට OS එක process ක්‍රියාත්මක කරන්න පුළුවන් උදාහරණයක් ගන්න පුළුවන් folder එකක් හදන වෙලාවක හැම එයාට පුළුවන් අලුත් process එකක් ක්‍රියා කරන්න. තව මොකද්ද වෙන්න පුළුවන්? running program start another process. ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනක් විසින් තව ක්‍රියායනයක් ආරම්භ කිරීමක්. ඕක මම පෙන්නුවා දවසක් මෙන්න මෙහෙම. ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන MS Word. එයා මොකද්ද කරන්නේ? mail merge වලට ගිහිල්ලා ඉවර වෙලා අලුත් එකක් open කරන්න හදනවා. right? ඒ කියන්නේ මොකද්ද? ඔයාට පේනවා ඕක බලන්න නම් අප task manager on කරලා තියාගත්තා නම් හරි. එතකොට දැන් already you have, okay, I'll show you. Excuse me, teacher. Yes, I want to share my screen. Okay, Puta, 1 minute. I will share my screen. Right. Okay. Hi. ඔන්න මම දැන් මේ වෙනකොට Word open කරලා මට process 75ක් තියෙනවා. අපි චුට්ටක් බලමු. මේකේ තියෙනවා mail merge කියලා එකක්. අපි බලමු මේ mail merge ඔයාලා හැමෝම දන්නවා. ඒකේ අපිට පුළුවන් වෙයිද කියලා. අලුත් මේල් කියන්නේ Word open කරලා තියෙනවා. මොකක්ද වෙන්නේ කියලා බලන්න 75ක් තිබුණානේ. 75ක් තිබුණා. දැන් 77ක් වෙලා. ඒ කියන්නේ එකම වැඩසටහනේ ඉඳගෙන එයා හදනම තව process එකක් ඇතුලේ. තේරුණා නේද මම කරපු වැඩේ? 75 තිබුණු එක mail merge හරහාම තව එකක් ගත්තා. right? එහෙනම් ඔය මොකද්ද කරේ? මෙන්න මේකට උත්තරේ මම පෙන්නුවේ. Running program start another process. That running program is the word, so that word is running another sub process, that is mail merge. ඔන්න උදාහරණය. ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන විසින් තවත් ක්‍රියායනයක් ආරම්භ කරා. right. ඊළඟ මාතෘකාව දාගන්න process. දැන් පුතාලා මේකත් process creation කියලා ලියලා වටේට 4ක් දාලා ලියන්න. එතකොට ලස්සනයි. නැත්නම් මාතෘකාව දාලා මෙහෙමත් ලියන්නත් පුළුවන්. හැබැයි මේ process creation කියන එක හරිම important. දැන් ඔයා මෙහෙමයි වෙන්න ඕනේ. දැන් අපි කතා කරගෙන ගියානේ. මේක mind map එක අන්තිමට හදන්න රවිෂ්ක මට මෙහෙම. ඔයාට පුළුවන් අර කලින් අපි disk එක ඇඳලා this is program and this is process and threads ඔහොම පෙන්නුවානේ. ඊට පස්සේ ඔයා මෙතන process requirement කියලා මෙතන දාන්න. මොකද process කියන්නේ ඊට පස්සේ process creation, process termination. එක පිටුවකට අද මේ කරපු ටික ඔක්කොම අරගන්න. හරි හවස් වෙනකොට අපි ඒකත් අප්ලෝඩ් කරමු. එතකොට ඒක Excuse me, teacher. ඔව් පුතා. අර මේ දාපු note එකේ teacher එකක් තියෙනවා. right. අපි ඒක බලමු. Hi. Program here, IO bounds.
right? මේ තියෙන්නේ process. මේ තියෙන්නේ process requirement ටික දාලා process termination දැන් මේ කරන්න මොහොතකට කලින් මේ ඉන්නේ. එතකොට here you have process creation, new batch job, user start program. Here you have everything. Then මෙතන තියෙනවා types of process, IO and process. මේ තමයි අද කරන්න යන ටික තමයි මේක. ඉතුරු ටික ඔක්කොම දැන් කරා. ඔන්න පුතා සාරාංශෙත් දාලා ඉවරයි. ඒතර අනික් දරුවන්ට බලාගෙන කරා නම් හොඳටම ඇති මේක. Right. Now termination. Process termination. මොකද්ද වෙන්නේ? Process termination එකේදී ක්‍රියායන සමාප්තියේදී එම ක්‍රියායනයට පවරන ලද සම්පත් සියල්ල මෙහෙයුම් පද්ධතිය විසින් නැවත ලබා ගනු ලැබේ. Right. එතන මේ process එකක් කියලා කියන එක අපි තවත් උදාහරණයක් ගත්තාම මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ මවා ගන්න. මම මේක තමයි ඉස්සරහට යන්නේ. දැන් ඔයා බලන්න. ඔයා බැංකුවක කවුන්ටර් එක මෙතන මෙහෙම තියෙනවා. ඔයා ඉන්නවා මෙතන පොලිමේ. ඔයා මෙතන පුටුවක ඉඳගෙන ඉන්නවා. right? ඔයාගේ වෙලාව ආවම ඔයා මෙතනට යනවා. ගිහිල්ලා ඔයා සල්ලි දීලා ඔයා අදාළ වැඩේ කරගන්නවා පාස්බුක් එක දීලා. right? එතකොට එයා වැඩේ ඉවරුනාන් පස්සේ ඔයා යනවනේ දැන් මේ සීට් එක වෙන කෙනෙකුට ඉඳ ගන්න පුළුවන් නේ. මේ සීට් එක දැන් empty. එහෙනම් ඔය resources අයිති කරගන්නවා ආපහු බැංකුව විසින්. ඒ කියන්නේ ඒ resources කියන්නේ තව කෙනෙකුට මෙතන allocate කරන්න පුළුවන්. එතන ආන්ගේ විදිහටම මේ මොහොතේ මේ වෙලාවට allocate වෙලා ඉන්න officer ඒ ඔක්කොම දැන් allocate කරගන්න පුළුවන් අපිට තව කෙනෙකුට. එහෙනම් ඒ විදිහටම ක්‍රියායනයක් සමාප්තියේදී එම ක්‍රියාවලියට පවරන ලද සම්පත් සියල්ලම මෙහෙයුම් පද්ධතිය නැවත ලබා ගන්න. In operating system termination OS reclaims all resources and assign to the process. So ඒ process එකට assign කරපු ඒවා ඔක්කොම reclaim කරනවා. තේරුණාද? right. ඒක වැදගත් කාරණයක්. ඒ වගේම ක්‍රියායනයක් සමාප්ත වෙන්න හේතු මොනවද කියලා දැනගන්න ඕන. right? ඒ ටිකත් අපි ලියාගමු අර වගේම. මේක තමයි මම දැම්මේ on process termination OS claims all the resources assigned to the process. Right? Then you had to write the reasons for process termination. ක්‍රියායනයේ සමාප්තිය සඳහා වන හේතු ලියා ගන්න. සාමාන්‍ය සමාප්තිය වැඩේ ඉවර කරගෙන යනවා ගෙදර. right? ඒ වගේම execution time limit execute it can exceeds ඒ කියන්නේ ඔයාට allocate කරලා තියෙනවා කිසියම් වෙලාවක් ඒ වෙලාව ඉවර වුණාම right? ඒ වගේම ඉල්ලා සිටි සම්පත් නොතිබීම resources required is unavailable and executable error run වෙනකොට ඔයගොල්ලෝ දැකලා ඉති program එක එකපාරටම run වෙන්නේ නැති වෙන පුළුවන් කියන්න පුළුවන් DLL missing කියනවා flash file missing ඔය මොනවා හරි එකක් වෙලා resources නැතුව අයින් වෙන්නත් පුළුවන් ඒ වගේම මොනවා හරි error එකක් එන්නත් පුළුවන් ඒ වගේම memory access violation ඒ කියන්නේ මතක ප්‍රවේශ උල්ලංඝනය මෙතන දැන් හිතන්නකෝ දැන් අපි principal හම්බ වෙන්න යනවා පොලිමේ ඉන්නවා මෙන්න principal ගේ කාමරේ මෙන්න කාමරේ තියෙනවා මේ එළියේ තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති ඔන්න ඔහොම ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්න පුරු ටිකක් තියෙනවා එතකොට මෙතන එක්කෙනෙක් ඉඳන් ඉන්නකොට ආයි මෙතනින් ඉඳන් ඉන්න පුළුවන්ද කාට හරි එහෙනම් ඒක තමයි මතක ප්‍රවේශ උල්ලංඝනය වාට මෙතන ඉඳ ගන්න බෑ එතකොට ඒ වෙලාවට මේ process එකට යන්න වෙනවා එහෙනම් ඉඩ නැහැ කියලා යන්න වෙනවා තේරුණානේ සමහරට මෙහෙමයි එළියේ ඉන්න එක්කෙනා කියනවා යන්න ඇතුලේ පුටු තියෙනවා 3ක් ඉඳ ගන්න කියලා 3ක් තිබ්බට 3ෙම පිළිලා එතකොට මෙයා පුටු නෑ කියලා එළියට එනවා එහෙම නේද මේ මං කියන කතාව හරියටම ප්‍රින්සිපල් මීට් වෙන්න යනවා මොනවා හරි වැඩකට ඒ උදාහරණේ ගන්න මවා ගන්න ડોක්ටර්ගෙන් බෙහෙත් ගන්න යනවා ඒක ගන්න එහෙම නැත්නම් බැංකුවෙන් මුදල් ගන්න හෝ චෙක් එකක් දාන්න ඒ වගේ කිසියම් කාර්යයකට යනවා කියන කාර්යයන් තුනම මවා ගන්න. එතකොට දැන් මේ කාර්යයේදී අපි ගත්තොත් ડોක්ටර් හම්බ වෙන්න යනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ ජීවිතේදීත් අපි මෙතන ડોක්ටර් ගාව මෙතන හැමෝම හිටගෙන ඉන්නේ නෑනේ. අපේ අංක එනකොට අපි කිට්ටු කරනවානේ මෙතෙන්ට. දැන් මෙතන ඔක්කොම කට්ටිය මෙහෙම ඉන්නවා.
පුටු 3ක් විතරක් ළඟින් දාලා තිනවා දොර ගාව. එතකොට මෙයා ડોක්ටර් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන ඔහොම යනවා. ගියාට පස්සේ ඔන්න අවైలබල් වුණාම මෙයා යනවා මෙතනට. අන්න ඒ වගේ වැඩක් තමයි මේකෙත් වෙන්නේ. ඉතින් එහෙමම මවා ගන්න මේ කතන්දරේ. එතකොට පුතාලට අමාරු වෙන්නේ නැහැ. right? ඒක තමයි memory access violation කියන්නේ කවුරු හරි කෙනෙක් කියන ආයෙතෙන්ට යන්න පුටු 3ක් තියෙනවා කියලා. but when you go there there's no space to sit. So what you have to do is you have to again go back. ඒ කියන්නේ termination. ඒ කියන්නේ process එක නතර වෙනවා. right? An operating system or parent process request. මොකද ඒ කියන්නේ? ඔපරේටින් සිස්ටම් එක කියනවා මෙතන කියනවා කවුරු හරි එක්කෙනා යන්න බෑ. ඔයාට යන්න බෑ. යන්න. එහෙම වෙන්නත් පුළුවන්. right? එහෙම නැත්නම් parent process මෙයාගේ දැන් අර word එක කියනවා දැන් මේ වෙලාවේ mail merge run වෙන්නේ නැහැ. එතකොට ඒ process එක run වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් parent process terminated. ඒ කියන්නේ process මං කිව්වා සමහර process තියෙනවා. ඒ process ඇස්සේ process තියෙනවා. එහෙනම් මේ mother program එක parent program එක මේ child program එක. right? එතකොට ඒක හරියට මොන වගේද? දැන් උදාහරණයක් ගත්තොත් අපි මෙහෙම ගහක් තියෙනවා. මේක parent කියන්න. අත්ත තමයි child. ගහ කැපුවාම අත්තත් කැපෙනවනේ. අන්න ඒ වගේ parent අයින් වුණාම child නැති වෙනවා. ඒ කියන්නේ child process එක නැති වෙනවා. parent process උදාහරණයක් දැන් මෙහෙම හිතන්න. මේ වෙලාවේ මම word එක close කරනවා කියන්නේ parent process close කරපු ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අර mail merge close වෙනවා. බොහොම සරලයි. තේරුණාද? right? ඔන්න මං අදිනවා මෙන්න word තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා mail merge. මම මොකද කරන්නේ? මම මේකම මකනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ mail merge එකක් ගියා. අන්න ඒ වගේ තමයි. එතකොට මේ හේතු නිසා process එකක් නතර වෙන්න පුළුවන්. එහෙනම් අපි නතර වෙන හේතු ටිකක් දැන් දන්නවා. හොඳයි. එහෙනම් මේ ටික ලියා ගන්නකන් තමයි මම මේ කතා කරේ. මම හිතනවා ඔයගොල්ලෝ ලියා ගන්න ඇති කියලා. එක පොයින්ට් එකක් හරි ලියා ගන්න මේ වෙලාව මදි කියලා හිතනවා නම් බය වෙන්න එපා. අද මම මේ පාඩම ඉවර කරනවත් එක්කම මේ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලන්ගේ Google Classroom එකට අප්ලෝඩ් කරනවා. ඒත් එක්කම මේ වෙනකොට රවිෂ්ක පුතාගේ නෝට් එක Google Classroom එකේ අප්ලෝඩ් වෙලා තියෙනවා. Reading materials. Right. Here, this is what we are talking. Bank. එකෙක් කෙනා පොලිමේ ඉන්නව පේනව නේද? මෙයා තමයි මෙතන රන් කරන්නේ. මෙයා තමයි කවුන්ටරේ ඉන්නේ. ඔන්න රන් වෙන අවස්ථාව. මේගොල්ලන් waiting. මෙයා වැඩේ කරාට පස්සේ මෙයාට යන්න පුළුවන් terminate. ඔන්න මම word වලින් වැඩේ කරලා word එක වහලා දැම්මා. ඉවරයි එතකොට. තේරුණා නේද? right. අන්න මේ විදිහට තමයි මෙතන වැඩ වෙන්නේ. සමහරට මෙතන මෙයා ඔන්න එනවා. අපි යමු පොඩි වීඩියෝ එකක් බලන්න. මම අද හැදුවේ වීඩියෝ එක ඔයගලන්ට. ඔන්න කවුන්ටර් එකේ ඉන්නවා. මෙයා තමයි බැංක් එකේ කවුන්ටර් එකේ ඉන්නේ. right? දැන් මෙයා ඉන්නකොට අපි ඉන්නවා එළියේ තව තියෙනවානේ පුටු ටිකක් ඒවා ඉඳගෙන wait වෙලා ඉන්නවා. නේ? ඒතකොට ඉගෙන අපි යන්න ලෑස්ති නේ ready වෙලා ඉන්නව නේද? ඉඳලා ඔන්න අපි කවුන්ටරේ ළඟට යනවා කියන්නේ මොකද්ද? අපේ වැඩේ කරගන්නවනේ. So we can say it's about running. Now I'm not waiting here. Or I'm not ready. මං කෙලින්ම මෙතන run වෙන අවස්ථාව running. ඊළඟට මම මොකද කරන්නේ? මගේ වැඩේ ඉවර වුණාම මම මොකද කරන්නේ? බොහොම සතුටින් මට අයින් වෙලා යන්න පුළුවන්. terminate වෙන්න පුළුවන්. අයින් වෙන්න පුළුවන්. right? එහෙනම් ඔන්න මම ඉවර වෙලා යනවා. terminated. සමහර අවස්ථා තියෙනවා පුතේ අපි කවුන්ටරේට ගියාට මගේ පාස්බුක් එකේ error එකක් මං ගෙනහල්ලා නැහැ මගේ ඩෙන්ටි කාඩ් එක මට ඉතින් ආයෙමත් මුලට ගිහිල්ලා බලාගෙන ඉන්න වෙනවා මාව බ්ලොක් කරලා තියෙන හින්දා ආයෙ වෙලාවක් ආවොත් මම රෙඩි වලට ගිහිල්ලා පොලිමට ගිහිල්ලා ආයෙ මම එන්න ඕනේ මේ වැඩේ කරගන්න. එහෙනම් ඔය වැඩේ තමයි
මෙන්න මේ process state diagram එකේදී කියන්නේ. Here you have what? Okay, I'll go for the original one. මෙන්න මේ ටික අපි සිංහල මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් අය process state diagram අඳින විදිහ මම කියලා දෙන්නම්. right? මම අඳින විදිහට යනවා. ඔයාලා අඳින්නේ පොත අරගෙන process state diagram කියලා ලියලා මෙහෙම අඳින්න පුරුදු කරගන්න. මෙන්න මෙහෙම ඉරි දෙකක් ගහන්න මුලින්ම. එහෙනම් මේ තමයි main memory. main memory. right? හොඳයි. ඊළඟට මම අඳිනවා round ටිකක්. round අඳින්නේ මම වෙන පාටකින් මෙතන round දෙකයි යට round මෙතන අඳිනවා දෙකක් මෙතන round තුනක් අඳිනවා. හොඳයි නේද? right. ඔන්න පුතේ දැන් අපි ලියා ගන්නයි යන්නේ. කොහොමද අපි මේක කරන්න කියලා බලන්න. හරිද? දැන් ඔයාලත් මේ වගේ round ටිකක් ඇඳ ගන්න මාත් එක්ක කරන්න මේක. round ඉරි කැලි දෙකක් ගහන්න පුතේ ගහලා round ටික ඇඳ ගන්න. ඔයාලා ලෑස්තිද දැන්? right. ඔන්න මම black screen එකට යනවා. මේ විදිහට ගහන්න ඕනේ. මම අඳින එක තමයි අර පෙන්නුවේ. right. ඔන්න දැන් අපි පටන් ගන්න මෙතනින්. මම ලියනවා මෙන්න මෙහෙම. ඔන්න අලුත් process එකක්. ඔන්න අලුතෙන් ඔයා බැංකුවට යනවා කියලා හිතන්න. ඔන්න new. මේකට new කියන්න පුළුවන්. එහෙම නැත්නම් created කියන්න පුළුවන්. ඔහොම කියන්න පුළුවන්. created. නව සිංහල මීඩියම් දරුවෝ නව කියලා ලියන්න. නව නව. right? එහෙම ලියනවා. ආයි සිංහලේව ලියන්න මම කියන්නම්. right? ඊළඟට පුතේ ඔය කියන එක මෙන්න මේ විදිහට ඔන්න පොලිමේ පිටිපස්සට එකතු වුණා. ඒ කියන්නේ අපි එකට කියනවා මොකද්ද? පොලිමට එකතු වුණා. ඒ කියන්නේ ready. ready. මේකට waiting කියන්න පුළුවන්. ready. රැඳී සිටින සිංහල මීඩියම් අය මේ රැඳී සිටින්නේ කොහොමද? අපි රැඳී සිටින්නේ ඇයි? අපි හොස්පිටල් එකකට මොනවද වෙන්නේ? ඇඩ්මිට් වෙනවනේ. අපි කියනවා මොකද්ද? ඇතුළු වීම නේද? ඇතුළු වීම ඇඩ්මිට් කියලා ලියමු අපි. ඇඩ්මිට්. පුතාලත් එහෙම දාගන්න ඇඩ්මිට්. ඔන්න මොකද වෙන්නේ? නිව් කට්ටිය මොනවද වෙන්නේ? ඇඩ්මිට් වෙලා රෙඩි අවස්ථාවටපත් වෙනවා. දැන් මේ රෙඩි වෙච්ච කට්ටිය පොලිමේ ඉඳලා මොකද්ද වෙන්නේ? රන් කරන්න පුළුවන්. මොනවද වෙන්නේ? එයාට රන් වෙන්න පුළුවන්. එහෙනම් running stage එකට ධාවනය වෙන අවස්ථාවට යනවා. මොනවද වෙන්නේ? ධාවනය වෙනවා. එහෙනම් ඒ ධාවනය වෙනකොට අපි කියනවා dispatch කරනවා කියලා කියනවා. මම ඒක ලිව්වේ නිල් පාටින් dispatch. dispatch කියලා ලියා ගන්න. සිංහලෙන් මේකට
යැවීම කියලා දාලා තිබුණා. ඒ කියන්නේ process එකේ මෙතන තමයි run වෙන තැන. process එකේ run වෙන. කියන්නේ ගානක් නම් ගාන හදන තැන තමයි මේක. දැන් මේක හදලා ඉවර වුණාම අපි බලන් ඉන්නේ මොකද අපි කරන්නේ එළියට දානවා. ඉවරයි. රිලීස් කරනවා අර ඔක්කොම සම්පත් අයින් කරලා එයාව අයින් කළා දානවා. රිලීස් කරනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ටෙක්ස්ට් එක ලියමු. රිලීස් කරනවා. මොනවද කරන්නේ? රිලීස් කරනවා. රිලීස්. මුදා හැරීම. ඔන්න පුතේ මුදා හැරීම. එතන මුදා හැරලා කොහාටද මේ යවන්නේ? අවසන් කරනවා. terminated කියලා ලියන්න පුළුවන්. අවසන් කරනවා. ඔන්න මාත් එක්කම ලිව්වොත් හරි ස්පීඩ් කරගන්න පුළුවන්. terminated ඇත්තටම terminated කළු පාටින් දැන් කොළ පාටින් තමයි දාන්න දෙන්නේ. මට අමතක වුණා එක. right. දැන් එතනින් ඉවරයි. වැඩේ ඕන ගියා. පොලිමේ හිටියා. සල්ලි ටික මාරු කරගන්න ගියා කවුන්ටරේට. සල්ලි ටික අරගෙන ගෙදර ගියා. ඉවරයි. ඔහොම සාමකාමීව ඉවර වෙලා යන්න පුළුවන් process. right. එහෙම නැත්නම් මොනවද වෙන්න පුළුවන්? සමහර අවස්ථා තියෙනවා අපි කවුන්ටරේ පැය ගාණක් කොහොම ඉන්නකොට අපිව යවනවා පස්සට ටයිම් අවුට් කියලා යවනවා. සාමාන්‍ය බැංකුවල නම් එහෙම කරන්නේ නැහැ. හැබැයි ප්‍රින්සිපල් ඔෆිස් එකට ගියම ප්‍රින්සිපල් කියනවා පස්සේ එන්නකෝ දැන් වෙලා නැහැ කියලා යවනවනේ. සමහරට ගොඩාක් දිග කතාවක් වගේ නම් වෙලා අපරාධනේ එහෙම කරනවා. එතකොට ඒක අපි කියනවා ටයිම් අවුට්. කම්පියුටරේ නම් හරි ඉක්මනට ටයිම් අවුට් කරනවා. එහෙනම් ටයිම් අවුට් කියන්නේ අවස්ථාව. එහෙනම් අපි මෙතන දාගමු ටයිම් අවුට්. කාලේ ඉක්ුත් වෙලා යන්න වෙනවා. ටයිම් අවුට්. සමහර බැංකුවලත් පුළුවන් නේද? දැන් ගොඩ වැඩ කරන ආයෙනම් ඊළඟ දවසේ එන්න වෙලා යනවා කියලා සමහරට යවන්න පුළුවන්. right. time out. එහෙනම් ආයෙ පොලිමේ පස්සට යවනවා යා. right. ඊළඟට තව අවස්ථා තියෙනවා. ඔයාට ගේන්න අමතක වෙලා ඔයාගේ පාස්බුක් එක. එතකොට කියනවා ගිහින් පාස්බුක් එක අරන් එන්න කියලා. ඔයාව නතර කරනවා. කළා ඊළඟ කෙනාව ගන්නවා. අපි ඒකට කියනවා block කියලා. එහෙනම් මොකද ඊළඟ අවස්ථාව? මම ටෙක්ස්ට් එකෙන් ලියන්නම් blocked right. block කිව්වොත් ලකුණු ලැබෙන්නේ blocked කියන්න ඕනේ. block. ඒ block වෙන්නේ ඇයි දන්නවද? block වෙන්නේ ඇයි කියලා අහුවොත් block වෙන්න හේතුව තමයි නිල් පාටින්නේ අපි මැද මේක ලියන්න හේතුව තමයි ඔයාගේ අතින් input output IO ඒ කියන්නේ IO මොනවා හරි වේකින් input ඒ කියන්නේ IO බලාපොරොත්තුව අපි පොරොත්තුව කියලා කියනවා IO ආදාන ප්‍රතිදාන පොරොත්තුව. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ඒක කම්ප්ලීට් කරගෙන එනවා. ඒ කියන්නේ ඔන්න ඇරෝ එක මාත් එක්කම හිමින් යමු. අපි ඇරෝස් දැම්මේ මේ පාටින් නෙවෙයි සුදු පාටින්. මෙන්න මෙහෙම යනවා ආපහු ඒවා කම්ප්ලීට් කරගෙන. එහෙනම් ඔන්න මම ඒක ලියනවා මොනවාද? IO completed. හරි එහෙනම් ඔන්න මාත් එක්කම ඇඳ ගන්න IO completed. ආදාන ප්‍රතිදාන කම්ප්ලීට් කරලා එයාට එන්න පුළුවන්. ඔන්න ඔහොම ස්ටේට් පහක් තියෙනවා නම් ඉවර කරන්න පුළුවන්. බොහොම සරලයි. මේක තමයි කතන්දරේ. ඉතින් පුතේ මේන් මෙමරි එකේ ඉඩ මදි වුණොත් අපිට වෙන්න වෙනවා පහළට යන්න. අපිට සස්පෙන්ඩ් වෙන්න වෙනවා. ඒ කියන්නේ මෙතනින් කොහාටද යන්න වෙන්නේ? මට මෙහෙට යන්න වෙනවා. අපි ඒකට කියනවා මොකද? සස්පෙන්ඩ් කරනවා. తాවකාලිකව අත්හිටවනවා. ඒ වගේම ඇක්ටිවේට් කරන් කොහොම එන්න පුළුවන්. මේකෙත් එහෙමයි. මෙතන ඉන්නකොට සමහරට తాවකාලිකව අත්හිටවනවා. తాවකාලිකව යන්න වෙනවා. එහෙනම් අපි ඕන එක ලියමු. මොනවාද වෙන්න පුළුවන් හේතුව? සස්පෙන්ඩ්. සිංහලෙන් ලියන తాවකාලිකව අත්හිටුවා. ඒ වගේම අනිත් පැත්තේ ඇක්ටිවේට් කරනවා. ඇක්ටිවේට්. ඔන්න ඔය දෙක ගන්න පුළුවන්.
එතකොට ඒකම තමයි පුතේ මෙතන වෙන්නේ activate. මෙතන වෙන්නේ suspend ම තමයි. right. එහෙනම් මේ මොන අවස්ථාවද අපි මේක මොකද්ද ලියන්නේ? අපි කොළ පාටින් මේකේ ස්ටේට් එක ලියනවානේ මොකද්ද අවධිය කියලා. ඒකට කියනවා swapped out. Swapped out and උඩ තියෙන්නේ මොකද්ද බලන්න මොකෙන්ද එන්නේ block නේ. එහෙනම් block කියලාම දානවා. මෙයාගෙන මේ block එකෙන් එහෙනම් ප්‍රතිහරණය කර සහ අවහිර කළ. මෙතන අවහිර කළනේ. එහෙනම් මේ swapped out කියන අලුත් වචන එකතු වෙනවා. ඉඩ නැති හින්දා තමයි swapped out කරන්නේ. මේක swapped in swapped out කියන්නේ මේ in කියන්නේ ඇතුළට out කියන්නේ එළියට. එහෙනම් ඒ විදිහටම මෙයාගේ නම මට හදලා දෙන්න. එයාටත් swapped කියන්න වෙනවා. swapped out and එයා කවුද වෙන්න ඕනේ? එයාට ready කියන්න පුළුවන්. නැත්නම් swapped out and waiting කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම දාන්නම් මෙතන ready නැතුව waiting කියලා දාන්නත් පුළුවන්. ඒ wait ම තමයිනේ වෙන්නේ. waiting. එහෙනම් ඒකෙදි කරන්නේ suspend කරනවා active කරනවා හිමයි ඒක යන්නේ. right. දැන් පුතාලට පේනවද මෙන්න මෙහෙම දෙයක් මම ඔයාලට notice කරන්න දුන්නා එක. මෙහෙම දෙයක් පේනවා. දැන් block වෙලා ඉන්න කෙනෙක් හැමතිස්සෙම ready වලටයි යන්නේ. එහෙනම් මෙතනත් එහෙමයි block වෙලා ඉන්න යාළුවෙක් ready වලටයි යන්න ඕනේ. ඒ වගේම පුතාලට පේනවද admit වෙච්ච කෙනෙක් new කෙනෙක් මොනවද වෙන්න පුළුවන්? admit නේ admit වෙන්නේ ready වලටනේ නැත්නම් waiting වලටනේ. right? එහෙනම් මෙතන waiting ing right? එහෙනම් මෙතන ඉන්න කෙනෙක්ටත් පුළුවන් කෙලින්ම ඉඩ නැති වුණොත් මෙහෙටම ඇඩ්මිට් වෙන්න පුළුවන්. එහෙනම් ඇඩ්මිට් ආකාර දෙකක් යනවා. එක ඇඩ්මිට් එකක් කෙලින්ම main memory එකේ ready වලට යන්න පුළුවන්. අනික ඇඩ්මිට් එක swapped out waiting වල ඉන්න කෙනෙකුට ඇඩ්මිට් වෙන්න පුළුවන්. එහෙනම් මෙහෙම ඇඩ්මිට් වෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට IO complete වෙන්නත් පුළුවන්. මෙහෙමත් IO complete වෙන්න පුළුවන්. එතකොට මෙතන G එකක් දාගන්න. ඔන්න මගේ රූප සටහන සම්පූර්ණ කරා. පුතාලත් මේ වෙනකොට මේක සම්පූර්ණ කරලා ඇති. සිංහල මීඩියම් දරුවොත් IO completed කියන්නේ මොකද්ද? ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කළ කියන එක. suspend කියන්නේ తాවකාලිකව අත්හිටුවා කියන එක. activate කියන්නේ මොකද්ද? නැවත ක්‍රියාත්මක කර කියන එක. හරි. ඕකේ නේද? ඊළඟ සතිය ආපු ගමන්ම මම ඔයාලට දෙනවා මේක තනියම අඳින්න පුංචි වෙලාවක් දීලා මම කියනවා ඔයාලට අප්ලෝඩ් කරන්න කියලා ඔයගොල්ලෝ ඇඳපු එක. හරි. දැන් ඕක 2014 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ දීලා තිබුණේ කොහොමද? මෙන්න මේවා කීපයක් අයින් කරලා මේවට හිස්තැන් පුරවන්න කියලා දීලා තිබුණා. පුතේ අපි බලමු දෙක. right. ඔන්න ඒ ප්‍රශ්නේ තමයි මේ A B C D පුරවන්න කියලා තිබුණා. ඉතින් ඔයාලා මේ විදිහට පුරවන්න ඇති. ඒකෙදි ready කියලා ලිව්වොත් දරුවට ලකුණු තියෙනවා waiting එකේදී marks 2014 දී විතරක් ලබලා දීලා තියෙනවා only in 14 paper එකනේ. ඒකද ready කියලා මේකට පුරුදු කරගන්න කියලා කිව්වා. අනික එක මේක run කියලා ලියපුවාට ලකුණු දෙන්නේ running වෙන්න ඕනේ. terminated කියන එක
terminating කිව්වොත් ලකුණු දෙන්න එපා. terminate ලකුණු දෙනවා. terminating කියන්නේ මේ මොහොතේ terminate කියන්නේ අවසන් වෙලානේ. ඒ කියන්නේ අවසන් කළ කියන එක තමයි වෙන්න ඕනේ. කවුරු ing දැම්මොත් එයාට ලකුණු ලැබෙන්නේ නැහැ. blocked කියන එකත් එහෙමයි. පරිස්සමෙන් උත්තර දෙන්න. block නැතුව blocked කියලා කියන්නේ අවහිර කළ කියන එක තමයි ඔයකින් කියවෙන්නේ. ඔන්න ඔය විදිහට ලකුණු 4 ලබා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට මේ වෙනකොට දැන් මේ පුතාගේ පොත මම පෙන්නන්න. මම මේක ඊට පස්සේ අපි මේ පොතේ මේ තියෙන process state diagram එක මේක තවත් පොහොසත් කරනවා. පස්සේ අපි මේ පෙන්නලා තියෙන dispatch ඒව පෙන්නලා තියෙන schedulers දාලා දැනට මේ diagram එක විතරක් අඳගෙන මෙන්න මේක කරන්න ඕනේ. in out මේක හරිය ලස්සනයි. මේක හොඳට කරොත් state එක ලියන්න මෙතන. මොකක්ද දැනට තියෙන status එක? මොකක්ද status එක? create new කියන එක. එතන එයාට in වෙන්නේ. එයාට එන ඒවා තියනවද මොනවා හරි. බලන්න ගිහින් එයාට එන ඒවා තියනවද මොනවා හරි කියලා. එයාට කොහෙන්වත් එනවද? ඒ කියන්නේ එයාගේ ඔළුවට එන ඒවා තියනවද? ඊතල එයාට එනවද? නෑ. එයාගෙන් යන ඒවා දෙකක් නම් තියෙනවා. කොහාටද යන්නේ? ready එකට යනවා. ready ඉන්නවා යන්න. ආයි swapped out and waiting වලට යනවා. එහෙනම් අපේ පොතේ එක ලියා ගන්නවා. ready වලට යනවා. මොනවා වෙලාද? admit වෙලා. swapped out and waiting වලට යනවා admit වෙලා. ඒ වගේම ready කියන state එක ගත්තොත් එයාට in වෙන්නේ මොනවයින්ද? බලමු එයාට මොනවයින්ද in වෙන්නේ කියලා. in වෙනවා කියන්නේ එයාට ඊතල හිස එනවා නම් එයා ගාවට. පුතේ එයාට running වලින් එනවා. මේ බලන්න time out වෙලා එනවා. එයාට එනවා new ගෙන් එනවා. එයාට block වෙච්ච අයත් එනවා ගොඩක්. තැන් වලින් එනවා මොනවද පුතේ එයාට එන්නේ බලමු. මෙයාගෙන් එනවා මම වෙන පාටකින් දාන්න. කොළ පාටින්. ඔන්න එයාට in වෙනවා මෙයාගෙන්. running වලින් එනවා time out වෙලා. block වෙච්ච එක්කෙනා එනවා. active වෙලා එනවා. run වෙන කෙනා එනවා. ඊතල කීයක් එනවද? 1 2 3 4. එහෙනම් පුතා 4ක් ලියලා තියෙන්න ඕනේ මෙතන. add කොහොමද වෙන්නේ? new වලින් එනවා, running වලින් එනවා, block එකෙන් එනවා, swapped out වලින්. එන හේතු ටික මෙතන ලියලා තියෙනවා. එයාගෙන් යන්නේ කාටද පුතේ? running වලට යනවා. dispatch වෙලා තමයි යන්නේ. swapped out and waiting වෙලා suspend වෙලා යනවා. අන්න ඔහොම ලියන්න ඕනේ හේතු ටික. right. එහෙනම් අද දවසේ මම ඔයාලට දෙන්නේ මේ ස්ටේට් ටික 7ම ලියලා 7ට කොහොමද සමහර ඒවා යන්නේ නැති ඒවා තියෙන. terminate කියන එකෙන් යනවා විතරයි යාට එන්නේ නැහැ මොනවත් නේද? running එකෙන් release වෙලා යනවා විතරයි. release වෙන්නේ ඇයි කියලා අහුවොත් ඇයි මේ රිලීස් වෙන්නේ? process එකක් රිලීස් වෙන්නේ ඇයි කියලා මම කියලා දුන්නා. රිලීස් වෙන්නේ ඇයි? process එකක් terminate වෙන හේතු තියෙනවා. මෙන්න මේ මොනවා හරි එකක් වෙලා ඉවර වෙලා. සාමාන්‍යයෙන් ඉවර වෙන්න පුළුවන්. resources නැති වෙන්න පුළුවන්. ක්‍රියාත්මක වෙලාවේ දෝෂ වෙන්න පුළුවන්. execution error වෙන්න පුළුවන්. memory violation, access violation වෙන්න පුළුවන්. මොනවා හරි එකක් වෙලා ඉවර වෙලා යන්න පුළුවන්. termination. එතකොට ඔයාට කියන්න පුළුවන් ඔය ඕන එක. පුතාට තේරුණාද දැන්? හරි. මට කියන්න දැන් රෙකෝඩින් නතර කරලා කමක් නැහැ. දැන් මට කියන්න ඔය චූටි